අපි සරසම් කාලේ තව ගණන් කිපයක් කළා ඉවර කළා අපි ඉතුරු කොටසට යමු. ඒකේ තව කැටලොග් එකේ 35 වෙනි ගාන. මේකේ තියෙන tan 4 වලේ දාන tan වර්ගය. සමානයි sec 4 වලේ තියෙන sec වර්ගය. කියලා තියෙන උපකරණ විතර අපි ඔමත් ගත්තොත් අපි tan theta sec theta වලින් අපි සරසම් කෙලිම පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙතනදී අපිට වඩා පස්සේ අපිට මෙතනදී tan වර්ගය විතර ගමු. ඉදරත් තේනවා tan වර්ගයේ ධන 1. හරි. දැන් දකුණු පැත්තේ sec වර්ගය වලින් තියෙන්නේ. එහෙනම් අපිට පේනවා දැන් sec වර්ග తీරට tan දෙකට tan වර්ග తీරට sec වර්ග తీරට ඍණ 1. එහෙනම් දැන් tan වර්ගයේ එළියට අපිට sec වර්ගයේ ඍණ 1 කියලා. වාර මෙතනත් ආපහු එක විදියට sec වර්ගයේ ඍණ 1 ධන 1. හරි. දැන් මේ දෙක අපිටම වැඩි කරනකොට අපිට එනවා sec 4 බලයේ ඍණ sec වර්ගයේ Yeah, another one address somewhere. Right. Then අපි සාත් ගන්න වෙන්නේ ගියොත් මේ ටියුට් එකේ 42 වෙනි ගාන. ඒ අපිට උපකරණ තියෙන්නේ tan මේ බෙදීම එකරණ කොටේ. ධන කොටේ බෙදීම එකරණ tan මේ समान है सेके असेके तनेके अरे अगर तो तीन टाइम ने विधि में एकरेना कोट्टे ताना कोट्टे विधि में एकरेन टाइम ने समान है सेके असेके तनेके लोग करते हैं ना भी गम्मत करते हैं पढ़ा करते नहीं का फिर जन को अभी जानना है टाइम तीका होते हैं साइंस विधि में कस्तिरा अंगवादे කොට්ටේට කියන්නේ ඒ පරස්පරය. මේ දෙතරේන කොස්තිරට සයින් තියෙනවා. වාට දාන ඔක තියෙනවා. අපි ඒක සයින් කොස්තර ලියමු. එහෙනම් tan එක අපි ලියමු. පුළුවන් එතකොට සයින් එක බෙදීම කොස්සේ බෙදීම එකට කොට්ටේ ලියන්න පුළුවන්. කොස්සේ බෙදීම සයින් එක කියලා. දාන එතන කොට්ටේ ලියන්න පුළුවන්. කොස්සේ බෙදීම සයින් එක බෙදීම එකට tan එක ලියන්න පුළුවන්. ඒ සයින් එක බෙදීම කොස්සේ එකට. හරිද? දැන් අපිට මේ ගන්න පුළුවන් අපිට sin එක බෙදීම ඔස්සේ මෙතන මේ කොටසේ පොදු ගුණාකාරය එන්නේ sin එක. එතන sin එකට පස්සේ හරිද? ධන නැත්නම් මේ කොස්සේ බෙදීම sin එක අපිට බෙදීම මෙතන පොදු ගුණාකාරයේ කොස්සේ. එතන නෝ සම්පූර්ණ ග්‍රහණ කොස්සේ ඊට ओके අපිට මේ කොටසේ මේ කොටසේ බෙදනකොට අපිට උඩට මාරු කරලා වැඩි කරා හරි. එතකොට එනවා අපිට sin එක බෙදීම cos එක. වැඩි කිරීම උඩට මාරු කරලා එතකොට එනවා අපෝ sin එකට sin එක ඍණ cos එක. ඊළඟට අපිට මෙතරත් cos එක බෙදීම sin එක එන්නේ මෙතන උඩට පාර කරලා වැඩි කරනවා. එතකොට මෙතන cos එකේ sin එක මම sin එකේ cos එක කරලා ඍණ පිටර ගන්න පුළුවන්. ඒකද මම ඒක පාට ගන්න. එතකොට ලවේට එනවා cos එක මෙතන එතකොට මේ sin එකේ ඍණ cos එක. මෙතන තිබුණේ cos එකේ sin එක. එතකොට මේ පද දෙක මාර්ග කරලා ඍණක් පිටර එනවා. එතකොට පිටර ගත්තාම මේ පද දෙක sin එකේ cos එකෙන් වෙනවා. මොකද ඒක ගත්තේ මෙතන sin එකේ cos එක තියෙන නිසා. හරිද? දැන් අපිට මෙතන ගියාට මේක පොදු නාකාරයට ගියොත් cos a वारक sin a cos a sin a वारक sin a cos a है ना थोड़ा बहुत ना करेंगे cos a वारक sin a वारक sin a cos a ओके इधर cos a वारक sin a cos a तीनों ना sin a इधर में के बिदोते sin इधर sin a में करेगा इधर sin वारक के आपा sin इधर sin का नहीं මෙතන sin එක වරක් cos එක කියන sin එක තියෙන්නේ. එහෙනම් cos එක වෙනවා මෙතන cos ගන්න එක. ඕකේ. හරියට එතකොට මෙතන අපි sin එක sin එකට cos එක කොට එක cos විදිහට sin එක ලියලා උදාහරණ කරලා උදාහරණ මාර්ග වල වැඩි කරා. හරිනේ. දැන් මෙතනදී අර මෙතන තියෙන sin එකට cos එක මෙතනත් ඒක හදා ගන්න අපි
ඍණ පිටර ආරම්භ යට මාර්ග වල වැඩි කරනවා. හරිද? දැන් මෙතන ගන්න දෙක අතර. නේ? මම මෙතන ගිල්ලියනවා. එහෙනම් ගන්න දෙක අතරේ කොහොමද දෙන්නේ? sin එක ඍණ cos A ඊළඟට එන්නේ sin වර්ගය. ධන sin A cos A ධන cos වර්ගය. බෙදීම හරියට එන්නේ cos A sin A මෙතන අපගුණයක් නම් sin A ට cos A වර්ගය. හරි. එතකොට මෙතන ගුණයක් වෙනකට පත් වුණොත් මේ දෙක අපිට යනවා. හරි. දැන් අපිට මේක ලියන්න පුළුවන්. අපි දන්නවා sin A ද cos වර්ගය එකක් වෙනවා. එක දන්න sin A cos A බෙදීම cos A sin A. හරි. දැන් එතකොට අපිට මේ ප්‍රකාශනයේ cos A sin බෙදුවම එක බෙදීම cos A sin A. දාන මෙතන sin A cos A බෙදීම cos A sin A කියලා ගන්න පුළුවන්. cos A බෙදනවා. හරිද? එක බෙදීම cos A sin A සහ sin A cos A වෙනින් cos A sin A. එතකොට මේ දෙක අපිලා මෙතන ඉතුරු වෙන්නේ එකද. එතකොට මෙතනින් එකට cos A ගන්න sec A වැඩි කිරීම එකට sin A කරන cos A. දාන්නේ. ඔයම ප්‍රතිවල දක්වන දෙකට තමයි. හරිද? ඒ විදිහට ප්‍රතිවල ගන්න පුළුවන්. අපි ඔකේ තාගට් කරන 56 වෙනි ගන්න. 56 ගැටලුව තියෙන්නේ කොට්ටේ පස්සේ. බෙදීම කොට්ටේ දාන කොස්සේ. දාන සමානයි. කොට්ටේ ඍණ කොස්සේ. බෙදීම කොට්ටේ වැඩි කිරීම කොස්සේ කියලා අපිට උගන්වනවා. මෙතන දාන දෙකේ ඍණ වෙලා තියෙන්නේ. හරි. කරන්නේ කරත් අපි කොහොමදවත් අරගත්තත් අපිට මේ කොට්ටේ ලියන්න පුළුවන් අපිට කොස්සේ විදිහට හයින් එක කියලා. ආරක් කොස්සේ. බෙදීම නේද? කොස්සේ බෙදීම sin A ධන කොස්සේ. ඔය ලියන්න පුළුවන්. හරි. එතන මෙතනින් අපිට ළමෙන් cos වර්ග එකක් වෙනවා. මෙතනින් cos එකක් වෙනවා. හරි. එහෙනම් cos වර්ගයට sin A. මෙතන අපිට පොදු උදාහරණයක් ගන්න පුළුවන්. ඒ ගමන් අපිට cos එකක් පිටට ගන්නත් පුළුවන්. නැත්නම් පොදු උදාහරණයක් sin A වාරයක් cos A ධන cos A sin. හරිද? එතන cot ගන්න cos A විදිහින් sin A වැඩි වෙන cos A විදිහින් sin A ධන cos A. එතන මෙතන පොදු ආකාරයෙන් එතකොට sin A වෙන්නේ මෙතන වැඩි වෙනවා. හරි. එතකොට දැන් අපිට පේනවා මෙතනින් cos වර්ගයේ බෙදීම sin A බෙදන නැතුව ඩෙල්ටා මාර්ග වැඩි වෙනවා. එතන sin එකක් වෙනවා. මෙතන cos එකක් පිට දාන්න ලියනවා. cos එක පිට ගත්තත් වෙනවා ඔයගොල්ලන්ට වෙන එකරින sin එක. හරිද? ඩෙල්ටා මාර්ග වැඩි වෙනවා. මේ පදේ cos එක පිට ගත්තත් දෙදෙන එක දාන sin. හරි. ඕකේ. දැන් අපිට මෙන්න මේ ප්‍රතිඵලයට ඔක ගෙනියන්න ඕනේ. මෙතන මේකට තියෙන්නේ කොට්ටේ ඍණ cos A විදිහම කොට්ටේ cos A කියලා අපිට ඔප්පු කරන් තියෙනවා. හරි. අපි මෙතනින් sin එකක් අපල දාතයි. හරි. ඊළඟට අපිට මේක ලියන්න පුළුවන් මේ විදිහට. cos වර්ගය කියන එක අපිට ලියන්න පුළුවන් එකරෙන් sin වර්ගය කියලා. බෙදීම cos A වාරයක් එකරෙන් sin A. හරි. ඕකේ. cos වර්ගය ලියන්න පුළුවන් අපිට එකරෙන් sin වර්ගය. ඒකට ඒක මෙතන හරෙන් මෙතන එක දාන sin. දැන් මේක අපිට වර්ග දෙකක් වෙලා යන්න පුළුවන්. එකරෙන් sin එක දාන sin. බෙදීම cos A වාරයක් එක දාන sin. දැන් මේක වෙනවා. හරිද? දැන් අපිට මෙතන උත්තරේ සකස් කරගන්න වෙනවා. ඒකින්ද අපි කරන්නේ මේ ප්‍රතිඵල අපිට ආවේ. මෙතන දැන් හරියට තියෙන්නේ කොට්ටේ cos A. මෙතන cos A විතරයි තියෙන්නේ.
හරි. එහෙනම් අපි කරන්නේ මේක උඩයට වැඩි කරන කොට් එක වලින්. මෙතන හරියට තියෙන කොට් එක ඔස්සේ අපි මේක උඩයට වැඩි කරන කොට් එක වලින්. හරි. එහෙනම් මම ඊළඟ පියවර කරන්නේ ඒක. මම මෙතන ලියනවා ඒක. මේ ළවයත් කොට් එක වලින් වැඩි කරනවා. ආරක් එකකට බලන්න. බෙදීම කොට් එක වාරක් දෙන්න පස්සේ. මොකද මෙතන කොට් එක ඔස්සේ තියෙන්නේ. මෙතන අපිට පස්සේ ඉදරනේ එන්නේ. ඒක තමයි උඩටයි කොට් එක ඔස්සේ වැඩි කරාම ළවය හරියනවා. දැන් ළවය අපිට ගන්න පුළුවන් වර්ණයවත් කරාම. කොට්ටේ රින. දැන් කොට්ටේ විතර වැඩි වෙනවා. කොට්ටේ මම ලියන්න අපිට පස්සේ විදිහට දාන්නේ කියලා. වැඩි කිරීම විතර එන්නේ. සයි. මේ එදීම මේ වැඩි කරනකොට මම ගමන් කොට් කියන එක කොට්ටේ ලියව පස්සේ විදිහට දාන්නේ කියලා. එතන එතකොට කොට්ටේ වැඩි කිරීම පස්සේ. දැන් මේ දෙක අපිට ගමන් අපිට නා කොට්ටේ රින පස්සේට කොට්ටේ පස්සේ. මේක එතකොට අගමනට. හරි. ඒක වඩා උත්තරේ දිහා බලලා ප්‍රකාශ කිරීම කරන්න වෙනවා. මෙතන පස්සේ මේක දෙක. ඊට අපි 53 වෙනි ගන්න. ඒක තියෙන අපිට sec 6 බලේ. tan 6 බලේ. සමානයි. එක දන්න 3යි sec වර්ගය tan වර්ගය. හරි. ඔකව. දැන් මේකදී අක්කව තමයි ඉස්සරහට එකක් ලොක් කරා. අර sin 6 බලය දාන cos 6 බලය આવොත් එම. එතකොට මෙතනත් මේක අපි ලියන්න පුළුවන්. sec වර්ගය වල ගණය. හරියට දර්ශක කරනවා 6 බලය එනවා. එන tan වර්ගය වල ගණය කියලා. ලියන්න පුළුවන්. හරි. එතකොට දැන් මෙතන ගන්න දෙක අන්තරය. හරිනේ. ඒ ගන්න ඍණ වේග ගණය આવත් නේ ඍණ b වර්ගය ධන ab ධන b වර්ගය නම් මෙතන ඉන්නේ sec වර්ගයේ ඍණ tan වර්ගය. හරිනේ. ඒතර ඒ ඍණ b ඊළඟට මේ පදේ වර්ගය. ඒතර එනවා sec 4 බලය. ධන sec වර්ගයේ tan වර්ගය. ධන මේ පදේ වර්ගයේ tan 4 බලය. හරිනේ. ඉතින් අපි දන්නවා sec වර්ගයේ tan වර්ගය එකක්. ඒතර මේක එක වෙනවා. හරිනේ. මෙතන එනවා අපිට එතකොට sec 4 බලය ධන tan 4 බලය ධන sec වර්ගයේ tan වර්ගය කියලා එනවා. හරි. ඕකේ. ඒ දෙනියට අපිට උත්තරේ තියෙන්නේ එක ධන 3යි sec වර්ගයේ tan වර්ගය. හරි. ඊට මේ 4 බලය අපි අයින් කරගන්නවා. දැන් අපි මතකයි අර sin 4 බලය ධන cos 4 බලය આવත් අපි ඒක ලිව්වේ. sin වර්ගයේ ධන cos වර්ගයේ වල සම්පූර්ණ වර්ගය කියලා ගත්තා. ඒතර sin 4 වෙනවා cos 4 වෙනවා මැද පදයක් වෙනවා දෙකයි sin වර්ගය cos වර්ගය. ඒක විතරින් අඩු කරා. ඒක අපි කරේ. නමුත් දැන් මෙතෙන්දී sec 4 බලන tan 4 බලය ආවම අපිට මේක sec වර්ගයේ ධන tan වර්ගය කියලා ලිව්වොත් එහෙනම් අපිට ඒක අයින් කරන්නේ නැහැ. නමුත් අපි සරසාමයෙන් දන්නවා sec වර්ගයේ තියෙන tan වර්ගය එකයි. එහෙනම් මෙතෙන්ට ඒකට අදාළව මේක යොදා ගන්න. එතකොට අපිට නිවිද. මේක ලියන්න අපිට sec වර්ගයේ ඍණ tan වර්ගයට පිළියන්නේ. ඒ ලියවම sec 4 බලය එනවා. මේ ඍණ වර්ගන දාන වෙලා tan 4 බලයත් එනවා. එතන මේ වැඩිපුර මැද පදයක් වෙනවා. මේ දෙකුන්ති දෙගුණේ. ඒ මැද පදේ ඉන්නේ ඍණ දෙකයි මේ දෙකුන්ති දෙගුණේ ඍණ දෙකයි sec වර්ගයේ tan වර්ගය එන්නේ මෙතන. ඒක මෙතන අයින් කරනවා. අයින් කරනම් ඒක ධන පදේ මෙතන කල් කරනවා. දැන් තිබුණා මේ පද. හරිද? අර sec වර්ගයේ tan වර්ගයේ එකක් හින්දා මේක අපි ලියන්නේ sec වර්ගයේ tan එක සම්පූර්ණ වර්ගය. ඒතර sec 4 බලය වෙනවා ධන tan 4 බලය වෙනවා. මෙතන දැක්කන ඍණ දෙකයි sec වර්ගයේ tan වර්ගය. මේක සම්තුල්‍ය කරන මෙතන ධන දෙකයි sec වර්ගයේ tan එක කව කරනවා. ඒක සම්තුල්‍ය වෙනවා. එතකොට ඔබට අවශ්‍ය උත්තරය එනවා. මේක ලේකේ වර්ගය එකයි ධන 3යි sec වර්ගයේ tan වර්ගය. හරිද? ඔයන උත්තර ලැබෙනවා. ඉතින් අවසාන උචිත පරිදි එක හදා ගන්න වෙනවා. හරිනේ? මොකද අර සමෙන් එකක් වෙන්නේ ඍණාවක් පමණයි. නේද? ඊළඟට අපි ඔකේ 60 වෙනි ගන්න.
ගත්තොත් අපිට එන්නේ sin ධන 1 ඍණ cos 1. බෙදීම sin ඍණ 1 ධන cos 1. සමානයි අපිට උපකරණ තියෙන එක ධන තියෙන්නේ බෙදීම cos 1 කියලා. අපිට උපකරණ. හරි. එහෙනම් එතකොට අපිට වමත පැත්ත ගත්තොත් මෙතන අපිට ගන්න පුළුවන් sin ධන 1 ඍණ cos 1. මෙන්න මෙතෙන්දී මේ පදේ එකට ගන්නවා. sin ධන cos 1. හරිද? ඍණ 1. අරගෙන ඉවරලා හරේ ප්‍රතිපදයෙන් උඩට වැඩි කරනවා. ප්‍රතිපද විදිහට මම ගන්න මෙතන sin ධන cos 1 ඍණ 1 නම් උඩට වැඩි කරනවා. sin ධන cos 1 ධන 1. හරි. ඒක වැඩි කරත් එහෙම මෙතන තියෙන හරියට sin ධන cos 1 ඍණ 1 ඊට මම මේක වැඩි කරනවා sin ධන cos 1 ධන 1. වැඩි කරාම දැන් මේ ලවෙත් ඔයගොල්ලෝ පේන පොඩ්ඩක් විතර පාසෙන් ඩියත් සකස් වෙනවා. sin ධන 1 ඍණ cos 1 මෙතනත් තියෙනවා sin ධන 1 ධන cos 1 කියලා. හරිද? sin ධන 1 ඍණ cos 1 මෙතන sin ධන 1 ඍණ මෙතන sin ධන 1 ඍණ cos 1 මෙතන sin ධන 1 ධන cos 1 කියලා. හරිද? එහෙනම් ඒක අපිට එකපාරට ලියන්න පුළුවන් sin ධන 1 වර්ගයේ ඍණ cos වර්ගය කියලා. මේ sin ධන 1 ඍණ cos 1 සහ sin ධන 1 ධන cos 1. ඒතකොට sin ධන 1 වර්ගය ඍණ cos 1 වර්ගය cos වර්ගය. හරියට එනවා. හරිය sin ධන cos 1 ඍණ 1යි sin ධන cos 1 ධන 1යි. එහෙනම් මේක ලියන්න අපිට sin ධන cos 1 වල සම්පූර්ණ වර්ගය ඍණ 1 වර්ගය කියලා. ඔතන අපි ලියන්න පුළුවන්. එහෙනම් අපි කරේ එතකොට මේක මිල සකස් කරලා ප්‍රතිපදේ වැඩි කරා. sin ධන cos 1 ඍණ 1 තියන්නේ. ඒතර sin ධන cos 1 ධන 1 උඩට වැඩි කරා. වැඩි කරලා මෙතන sin ධන 1 ඍණ cos 1 sin ධන cos 1 විදිහට අරගෙන පරිදි අන්තරයක් විදිහට ලියුවා. මෙතනත් ඒ විදිහට. හරි. දැන් මේක අපි හරි කරමු. එතකොට අපිට උපකරණ තියෙනවා ලවයට sin ධන 1 අපිට වර්ග කරලා හදන්න පුළුවන්. ඔක්කොම මෙතන සාධක කරලා හදන්න පුළුවන් cos වර්ගයේ ඍණ sin වල කියලා. වර්ග කරලා ධන 2යි sin ධන 1 හරිනේ. ඍණ මේ cos වර්ගය මම ලියනවා ඒක ඍණ sin වර්ගය කියලා. හරිනේ. මොකද ලවයට තියෙන sin විතරනේ එකක්. බෙදීම මෙතන cos sin ධන cos වල වර්ගය. ඒතර එන්නේ sin වර්ගයේ ධන 2යි sin cos ධන cos වර්ගය. ඍණ. හරිනේ. මේ පදේ sin වර්ගයේ මේ දෙගුණ ධන 2යි sin cos ධන cos වර්ගයේ ඍණ. දැන් ඔයගොල්ලන් පේනවා වරහන් ඉවත් කරන මේ දෙක අපේනවා. මේ ඍණ එන ධන වෙනවා. දැන් sin වර්ගය तर මේකත් එක්ක කරාම අපිට පේනවා 2යි sin වර්ගය. ධන 2යි sin වර්ගය. හරිද? අරන් යන මේ ඍණ ධන වල sin වර්ගය sin 2යි sin වර්ගය ධන 2යි sin එන්නේ. මෙතනත් අපිට පේනවා sin වර්ග ධන cos වර්ගය 1යි. ඒක මේ ඍණ එකට කැපෙනවා. නේ? sin වර්ග cos වර්ගය 1යි. ඒ ධන 1 ඍණ එකට කැපලා ගියාම මෙතන 2යි sin cos 1. ඒකට ලවෙන් ප්‍රසාදයක් වෙනවා. උනට 2යි sin 1. පෙරගත්තොත් එනවා sin ධන 1 යට 2යි sin පාර cos 1. හරිද? අපරාම අරකට ප්‍රතිඵලය හරි මෙතන අර ප්‍රතිඵලය විතර සුසු පාරේ නැත්තව ඔක්කොම වැඩි කරනවා නේද? අර වර්ග යන්ත්‍රයෙන් එක සකස් කරගත්තාම පාසෙන් සුදු කරන්න පුළුවන්. හරි. හරි. ඒකට අපිට ඔය ටියුට් එකේ 62 වෙනි ගාන. තුන වාර cos ඍණ sin වල හතර බල. හරිනේ. කොම්පොනන්ට් වල. ධන 6යි cos ධන sin වල වර්ගය. ධන 4යි cos 6 බලයේ ධන sin 6 බලය. ඔය සමාන 13 කියලා ඔප්පු කරන්නේ. හරිනේ. 3 වාරයක් cos ඍණ sin 4 බලය
ධන 6 වාරයක් cos A ධන sin වල සම්පූර්ණ වර්ගය ධන 4 වාරයක් cos 6 බලය ධන sin 9 බලය හරිනේ සමාන ධාතු වර්ග ඔක්කොම තියෙනවා. අපි මේකත් සුරු කරමු. වාසිය දෙක. මෙතන cos A ඍණ sin A වල 4 බලය. මේක අපි ලියන්න පුළුවන්. දැන් x වල 4 බලය ලියන්න පුළුවන් x වර්ගයේ වර්ගය කියලා. දැන් ඒක වැඩි වෙනවා. මේකත් අපි ලියන විදිහට cos A ඍණ sin A වල සම්පූර්ණ වර්ගයේ වර්ගය කියලා. හරිද? cos A ඍණ sin 4 බලය න cos A ඍණ sin වර්ගයේ වර්ගය කියලා. හරිද? මෙතන අපිට දුරු කරන්න පුළුවන් පාඩම. cos වර්ගයේ ධන 2යි cos A sin A ධන sin වර්ගය. හරි. ධන 4 වාරයක් මේක අර ඉස්සෙල්ලා ගැටලුව වගේ අපිට හදන්න පුළුවන් cos වර්ගයේ වල ගණය ධන sin වර්ගයේ වල ගණය. හරිද? ඒක ප්‍රශ්න නැහැ. දැන් අපිට මේක ලියන්න පුළුවන් දෙක වාරයක් මේක වර්ගය. cos වර්ගයේ ඍණ මේ දෙකුතේ දෙගුණය. 2යි cos A sin A ධන sin වර්ගය. ඒක සම්පූර්ණ වර්ගය. හරිනේ. මෙතන කොටස සුළු කරා. මෙතනත් තවන් පේනවා මෙතන. මේ sin වර්ගයෙන් cos එකක් වෙනවා. ඒතර මෙතන එනවා ධන 6 වාරයක් 1 ධන 2යි cos A sin. හරි. දැන් 6 වාරයක් මේ දෙක එකතු එකක් වෙනවා. රෝගෙන්නේ. මෙතන අපිට කියන්න පුළුවන් 4 වාරයක් ඝන 2යි 1. එතන cos වර්ගයේ ධන sin වර්ගයේ වාරයක් මේක 4 බලය cos 4 බලය පදේ වර්ගය මේ ධන ඍණ cos වර්ගයේ sin වර්ගයේ ධන sin 4 බලය. හරිනේ. මේක වැදගත්. දැන් මෙතන තවන පේනවා cos වර්ගයේ ධන sin එකක් වෙනවා. ඒතර මෙතන එනවා 3 වාරයක් 1 ඍණ 2යි cos A sin A වල වර්ග වෙනවා. මේ දෙක එකක් වෙනවා. 2යි cos A sin A සම්පූර්ණ වර්ග වෙනවා. හරි. මේකයි අපිට 6 ධන 12යි cos A sin A කියලා ලියන්න පුළුවන්. හරිනේ. ධන 4 වාරයක් මේකලත් එකයි. හරිනේ. මෙන්න මෙතන cos 4 බලයේ ධන sin 4 බලය ලියන්න පුළුවන්. cos 4 ධන sin වර්ගයේ θ cos 4 ධන sin එකකින්ද මේකත් පිළිද හදා ගන්නවා. cos වර්ගයේ ධන sin වර්ගය වල සම්පූර්ණ වර්ගයකට. ලියවම මැදපදයක් වෙනවා අපිට වැඩිදුර cos 4 බලය එනවා. sin 4 බලය එනවා. මෙතන මැදපදයේ 2යි cos A sin A අයින් කරනවා. එතන 2යි cos A sin. මෙතන තියෙනවා අපිට මෙතන වань පේනවා අතර මේ වර්ග cos 4 බලය එනවා sin 4 වලින් එතන මැදපදයේ මේ දෙකේ ගුණය දෙකෙන් ගාම අර 2යි cos වර්ගයේ sin වර්ගය. හරිනේ. ඒතර ඒක මෙතනින් අඩු කරනවා. එතන 2යි cos වර්ගයේ sin වර්ගය. මෙතන ඒ වගේම පදයක් තියුණා. ඕකේ. හරි. දැන් අපිට මේක තව දුරටත් සුළු කරලා 3 වාරයේ වර්ගයෙන් 1 ඍණ මේ දෙගුණය 4යි cos A sin. මේ පදේ වර්ගයෙන් ධන 4යි cos වර්ගයේ sin වර්ගය. හරි. ධන 6යි ධන 12යි cos A sin. හරි. මෙතන මේක එකයි ඉන්නේ. එතකොට මෙතන ඉන්නේ ධන 4 වාරයක්. මේක එකක් වුණාම මේ දෙක සජාතිපදයක සුළු වෙනවා. 1 ඍණ 3යි cos වර්ගයේ sin වර්ගය. ඕකේ. හරි. ඩාවිඩ් අවශ්‍යතරේ ඩාවිඩ් ඇතේ මෙතන පරාණිවත් කරා. හරි. මම ඒක රිලියනවා. එතකොට එන්නේ වැඩි කරාම 3 ඍණ 12යි cos A sin. හරි. මෙතන එනවා ධන 12යි cos වර්ගයේ sin වර්ගය. හරි. ඊළඟට එනවා මෙතන ධන 6 ධන 12යි cos A sin. මෙතන 4 වැඩි කරාම වෙනවා ධන 4 ඍණ 12යි cos වර්ගයේ sin
සයින් වර්ගය. මෙතන පේන එකේ. හරිද? එතකොට පොයින්ට් පේනවා මෙතන ඍණ 12යි cos වර්ගයේ සයින් වර්ගය මේකට කැපෙනවා. මේ පදේට කැපෙනවා. එතකොට ඉන්නේ 10. හරි. පොදේට ප්‍රතිඵල ගන්න පුළුවන් අර හරියට සකස් කරන්න තියෙනවා. හරි. අපිට ඔස්සේ බලමු මේ කෝණ දෙකක් වෙන අවස්ථාව. ඔය 57 වෙනි ගන්න. මේක එනවා සයින් වර්ගයේ cos වර්ගයේදී ඍණ cos වර්ගයේ සයින් වර්ගයේදී සමානයි සයින් වර්ගයේ ඍණ සයින් වර්ගයේ විදිහට උත්තර දෙනවා. හරි දැන් කෝණ දෙකක් එක්ක. දැන් මෙතන ඔකෙදී අපි වම් අත පැත්ත ගත්තොත් දැන් උත්තරේ දකුණු අත පැත්තේ සයින් වර්ගයේ සහ සයින් වර්ගයේ b තියෙනවා. මේක තියෙනවා සයින් වර්ගයේ cos වර්ගයේ cos වර්ගයේ සයින් වර්ගයේ. එහෙනම් අපි කරන්නේ මෙන්න මේ අනුපාත දෙක එන විදිහට අපි හදනවා. දැන් සයින් වර්ගයේ තියෙනවා ඒක වෙනස් කරන්නේ නැහැ. දැන් cos වර්ගයේ b කියන සයින් වර්ගයේ cos වර්ගයේ අපි ඒක කරන සයින් වර්ගයේ b. හරි. ඍණ නැත්නම් cos වර්ගය අපි දෙනවා. දැන් සයින් වල තියෙන ලකුණ ගත්තා. ඒක කරන සයින් වර්ගයේ කියලා. ආරක් දැන් සයින් වර්ගයේ. හරි. එයම අපිට සුළු කරොත් වෙනවා සයින් වර්ගයේ ඍණ සයින් වර්ගයේ සයින් වර්ගයේ b. එතන ඍණ උත්තරියනවා ඍණ සයින් වර්ගයේ b. ධන සයින් වර්ගයේ සයින් වර්ගයේ b. හරි. එතකොට මේ දෙක අපුණා අපට අවශ්‍ය ප්‍රතිඵලය දෙන්න. හරි. පොදේට අර කෝණ දෙකක් આવත් පොදේට ප්‍රතිඵලය ගන්න පුළුවන්. දැන් අපි මේක තව ගැටලුවක් මේ 66 වෙනි ගන්න. ගත්තොත් එන්නේ sin a වාරක් කොටේ ධන 5 වාරක් එතන පයි කොටේ ධන 1 සමානයි පයි පසෙකේ අද පොඩි ඉන්ඩි විශේෂ එකක් තියෙනවා ඒක ටියුටර් වෙන 26 හරි හදලා බලමු 26යි අපිට cos එක තියෙනවා හරි ඔක කරා දෙන්න අපිට තියෙන්නේ 66 ගන්න sin a වරක් කොටේ ධන 5 ධන පයි කොටේ ධන 1 සමානයි පයි cos එකේ ධන 26යි cos a එනවා අපි වමත පැත්ත සුළු කරමු අපි ඉස්සර කරන්නේ ඇතුළ කොටස සුළු කරනවා පුරුතේ එතන පහයි කොට වර්ගයේ දාන මෙතන 25යි කොටේ සහ කොටේ සුළු කරාම 26යි කොටේ දාන පහ හරිනේ මේ දෙක පහයි කොට වර්ගයේ 25යි කොටේ සහ කොටේ 26යි කොටේ වෙනවා දාන පහ දැන් මෙතන එනවා අපිට sin a වාරයක් අපිට මෙන්න මේ පදයෙන් පහක් පිටට ගත්තොත් මෙතන එනවා කොට වර්ගයේ දාන 1 ධන 26යි කොටේ. හරි. ඉතින් අපි දන්නවා මෙතනින් cos එක වර්ගයේ තියෙන කොට වර්ගය එකයි. එහෙනම් කොට වර්ගයේ තියෙන ධන එකනේ cos එක වර්ගයේ තියෙන ලියන්න පුළුවන්. එහෙනම් කොට වර්ගයේ ධන ලියන්න පුළුවන් අපිට sin a වාර 5යි cos එක වර්ගයේ කියලා. ධන 26යි කොටේ. හරි. તો දැන් අපි අරගෙන ඉවත් කරමු. එතන එනවා පහයි sin a වාරයක් cos එක වර්ගය. හරිද? මෙතන තියෙන්නේ cos එක කියලා. මේ ඔකේ නේ. දාන මෙතන 26යි sin a වාරයක් කොටේ තියෙනවා. දැන් අපිට දන්නවා අපි පරස්පර අනුපාත අපි කරා පරස්පර දුසිත sin a රුපියල් එකට cos එක කියලා. වාරයක් cos එක වර්ගය. ධන 26යි මෙතන අපිට ගන්න පුළුවන් sin a වාරයක් කොටේ ගන්න
පස්සේ බෙදීම සයින් එක. එතන මේ දෙක වෙනවා. මේ දෙක cos එකක් ලැබුණාම අපිට එනවා 5යි cos එකේ ළඟ 26යි cos එක. හරි. යන්න. ඔයදල බලන්න පුළුවන් ඔක්කොම දැන් ඔය ගැටලු ටික ඔක්කොම ඉවර කරන්න 72 දක්වා සරසාම. හරිනේ. දැන් ඒ ටික ඔක්කොම ගන්න ඉවර කරන්න පුළුවන්. අපි ඊළඟට මේ පාඩම මේ තව ටිකක් එහාට යනවා. මිඩි කොසන. ඊළඟට අපිට මේ ප්‍රධාන කෝණ කීපයක සිගරට් අනුපාත ලගයන් ටික අපිට අවශ්‍ය නැහැ. හරිනේ. ඒකට අපිට දැන් භාවිතයේදී අනුසරණ අවශ්‍ය වෙනවා. අංශක 30 આવොත් අපිට sin 30 cos 30 tan 30 cos x cot ඒ වල අංශක 30 આવොත් එහෙම මේ අගයන් ගන්න විදිය. මේක ඔක්කොම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. නමුත් ප්‍රතිඵලය ඔක්කොගලන්ට තේරෙනවා. අපි කරලා බලමු. ඔයගලන්ට මේ වල තියෙන මේ සටහනේ අපිට හරියට හතරෙන් වෙටි. අපි මෙතෙන්දී කරන්නේ ඕකේන්ගේ මූලය වෙන අර උත්තර ගන්නවා. හරි. ඒක අපි සම්පාත්‍ය කොනේ ගන්න මේ විදිහට. OPT එකල සම්පාත්‍ය කොනේ ගන්නවා. හරිනේ. ඒතර මෙදරතාර වෙන විදිහට සම්පාත්‍ය කොනේ මේකෙන් ඔය සමච්චය දෙන්න ගන්න. හරිනේ. එක්සැක්ට් සමච්චය දෙන්න විදිහට. ඒකට මේක සම්පාත්‍ය මෙදරතාර වෙනවා. සම්පාදනය විතරතාර වෙනවා. හරිද? මෙන්න මේ ලක්ෂ්‍ය අපි ගන්න m කියලා. එහෙනම් ලක්ෂ්‍ය m කියලා ගමු. ඒක සම්පාදනය කොනෙක් කරනකොට එතකොට මේ කොන දෙක තියවැගින් වෙනවා. බලන්න පේනවා ඒක මොකද මේ ත්‍රිකෝණ දෙක අනුසම. එතකොට අපි මේ ගත්ත මේ ත්‍රිකෝණ OPP එක සම්පාදනය කරන ගන්න පාදික දෙක ආර වෙනවා. දැන් මුත්‍රාවේ තාරණය අපි ගන්න. අර මුත්‍රාවේ ගන්න තනදා මේ දුරතාර මේ දෙක අංග සමෙන්ද මෙන්න මේ දුරවල් දෙක ආර පිටිම දෙක වෙනවා. හරිද? එතකොට අපිට මෙදරතාර ආර්බිට්‍රේට් එක අපිට ඔයම ගන්න පුළුවන් පල්සස් ප්‍රයිම් පාවිච්චි කරලා. අපිට වෙනවා OP වර්ගය සමානයි OM වර්ගය දාන MP වර්ගය. මේක R වර්ගය සමානයි. එතකොට OM වර්ගය අපිට වань තියෙන්නේ. අන්න MP ගන්නතර R දෙක කරන R වර්ගයට 4. ඒක එනවා OM වර්ගය සමානයි. එතකොට අපිට R වර්ගයට R වර්ගයෙන් R වර්ගයට 4. එතකොට 3 R වර්ගයට 4. හරිනේ. ඒක එනවා OM ගන්නතර මුළු තුනේ ආර දෙකෙන් දෙකේ. ඔය මුළු. හරි. දැන් එතකොට අපිට මෙතන දන්නා මුළු තුනේ ආර බෙදීම දෙකේ ඉන්නේ. දැන් අපිට ඔතෙන්දී OPM ත්‍රිකෝණය ගත්තොත්. OPM ත්‍රිකෝණය ගත්තොත් එහෙම මේකෝනේ සයින් එක. එතකොට අපිට කණ්ඩායමලි ගන්න පුළුවන්. නැත්නම් සමුපාදයේ දීම කරන්නේ. එතකොට නම් සයින් තියෙනවා. සමාන. එතකොට සමුපාදික විතර MP දැන් R යට MP බෙදීම OPM නේ. ඒක නෝරන් වෙනවා R යට දෙක විදිහම ආර්ථද භාගයක් කරනවා. හරි. ඔයගෙම cos 30. කියන්නේ බද්ද පාදිනේ කරන්නේ. එතකොට මේ මුළු තුනේ R යට දෙක විදිහම ආර්. ඒ කියන්නේ OM බෙදීම OP. දෙරන්නේ මුළු තුනේ R යට දෙක විදිහම R එකට දෙනවා මුළු තුනේ දෙක. ඔදෙනම tan 30. tan 30 අපිට ගන්න පුළුවන්. අපිට මෙතෙන්දී sin 30 විදිහම cos 30 විදිහ ගන්න පුළුවන්. හරි. ඉතින් භාගය බෙදීම මුළු තුනෙන් දෙක. එතන ගැට මුළු තුනෙන්. ඔය ක්‍රමය. හරිනේ නැත්නම් අපි විතරක් ක්‍රමයක් කරා උරුසේ හඳුනන්නේ. මේ පිලක්ෂයේ කණ්ඩායමේ ඒකට මේ විතර මුළු තුනේ ආරෙට දෙක. කම මේ ස්කණ්ඩාංගේ ඔය කණ්ඩායමේ ආරෙට දෙක. හරි. දැන් පිලක්ෂයේ කණ්ඩායමේ මේක අතර ඔබේ පරිබ්‍රහ්ම රේඛාව විදිහට ගන්න මේක ඔය සාරණ රේඛාව. तर මේ ඊළක්ෂ කණ්ඩායමේ මෙතන මුළු තුනේ ආරෙට දෙක ස්කණ්ඩාංගේ ඔය කණ්ඩායමේ ආරෙට දෙක. ඒක අපි අර උත්සිත වල අර දැක්කේ පාවිච්චි කරලා හදන්න. එතකොට sin එක කියන්නේ sin කියන විසම මේ කණ්ඩායමේ ගන්නවා sin කියන එතකොට ඊළක්ෂ y කණ්ඩායමේ. එතකොට ආරෙට දෙක බෙදීම ආරෙට. එතකොට ඉන්න බෑ. ඒක තමයි. හරිනේ. ඊළඟට cos 30. එතකොට අපි ගන්න එතකොට ඊළක්ෂ x කණ්ඩායමේ. x කණ්ඩායමේ මුළු තුනේ ආරෙට දෙක. බෙදීම r බෙදීම දෙක. බෙදීම r. හරිනේ. ඊළක්ෂ y කණ්ඩායමේ ආරෙට. එතකොට ඉන්න මුළු තුනේ දෙක. ඊළඟට
ටැන් 30 ගන්න පුළුවන්. ඒතර නෙලිය බෙදලා. ඒතර ඒ ප්‍රතිඵලය. ඔබට අපිට අංශක 30ට අදාළ ඔය අනුපාත ටික ප්‍රධාන අනුපාත තුනට අදාළ අගයන් ටික ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ පරස්පර අනුපාත අපිට කෙලිම ගන්න පුළුවන් අපිට cosec 30. cosec 30 කියන අපි දන්නේ ඒකට sin 30. නේද? ඒකට දෙක. හරිනේ. ඊළඟ sec 30. කියන්නේ ඒකට cos 30. ඒ කියන්නේ දෙක බෙදීම මුල් තුනයි. ඊළඟ tan 30. කියන්නේ අපිට cot 30. කියන්නේ ඒකට tan 30. එතනනවා ඒකට මුල් තුනයි වෙනවා. හරි. කොහොමද අපිට අංශ 30ට අදාළ අගයන් ටික ගන්න පුළුවන්. මේ ඔක්කොගෙම මම අදාළ වෙන්නේ නැහැ. නමුත් මේ ඔයගලන්ට මේ අගයන් ටික මතක තියෙනවනේ ගණන් හදනකොට එකපාරට පාවිච්චි කරන්න. හරි. ඒ අපි 30 සම්බන්ධව. එහෙනම් අපි අංශක 60 සම්බන්ධව. ඔය අනුපාත වල අගයන් ටික ගත්තා. දැන් අපිට මේ ආකාරයෙන්ම වෘත්තයක් කරගෙන හදන්න වෙන්නේ. අපි ඕකෙන්ද අර ආරුද්දේ සලකන්නේ. එතෙන්දිත් අපි ගන්නවා OP එකට සම්පාදිතන අපි වෙන මේ ලක්ෂය කියලා ගන්නවා. අරගෙන OP සම්පාදිතකරණය කරනවා. OP හරි. මේ සම්පාදිතකරණය අපිට කියලා නම් එකක් කරනවා. තමයි ගඩිය අපි එම් කියලා ගන්නවා. එහෙනම් අපි ගන්න විතර සම්පාදිතකරණයක්. ඒතර අපි වෘත්තය අර R කියලා ගන්න. එතන විතර R වෙනවා. සම්පාදිතකරණයක්. ඒතර මේ දත් R වෙනවා. මේ දත් R වෙනවා. මේ දෙක අංගසම ඉඳන් මේ දත් දෙක R පිටික දෙක වෙගෙන වෙනවා. ජාමිතික අංගසම වෙනවා. හරි. සම්පාදිතකරණයක් විතර වන් පෙර මේ කොන 60යි. හරි. ඕකේ නේ. ඒතර මේක තමයි මේක 30 තියෙන්නේ. දැන් අපිට ඔය විතර අපි දන්නවා. මොකද සම්බයක් අන්දදී මේ ටික දැන් අංගසම වෙනතර එක සමන්තය දෙනවා. මේ ආරයට දෙක වෙනවා. දැන් අපිට ඔතෙන්දී පරිත්‍යාගය දාලා අපිට හොයන්න පුළුවන් මේ ටිකන්ට OPM ටිකන්ට පරිත්‍යාගය දාන්න තියෙන OP වර්ගය සමාන වෙන OM වර්ගය තමයි MP වර්ගය. එතකොට මෙතනට පොන් පේන OP වර්ගය R වර්ගය OM කියනකොට R වර්ගයට 4 අනේ MP වර්ගය. එතකොට ඉස්සලාගේ MP වර්ගය කියන්නේ එතකොට 3 R වර්ගයට 4 එතකොට MP කියන්නේ මුළු 3 R විදිහට දෙක වෙනවා. හරි. ඔයන් අපිට පේනවා මේ P ලක්ෂයේ කණ්ඩායමක. එතකොට මේ උසන්නේ මුළු 3 R දෙක. මේ දෙක. එතකොට P වල කණ්ඩායම X කණ්ඩායමේ R ට දෙකන Y කණ්ඩායමේ මුළු 3 R ට දෙක වෙනවා. එහෙනම් P වල කණ්ඩායමේ එතකොට R ට දෙක මුළු 3 R ට දෙක වෙනවා. හරි. දැන් අපිට අර උස්සේත වල දැක්කෙමින් ගෙලිම ගන්න පුළුවන්. ඔබේ පරිවර්තන රේඛාව OX ට ආරම්භ රේඛාව එතන sin 60. එයින්දගෙන P ලක්ෂය y කණ්ඩායමක. sin ගණන්සේ y කණ්ඩායමකදී අරේ. y කණ්ඩායමේ ඉතල මුළු තුන ආරය දෙක බෙදීම ආර. එතන එනවා මුළු තුන බෙදීම දෙක. නැත්නම් අර සමුගායන කාර්ය කියලා ගන්න පුළුවන්. වඩා හොඳ මේ කොටස මේ විදිහට අපි තියාගන්න. හරිද? මොකද කෝණේ විශාල කෝණේ මහා කෝණේ නක් පුළුවන්. හරිද? ඒකෙන්ද මේකට මතක තියාගන්න ඊළඟට අපිට cos 60 cosine එක ගොතෙන් P ලක්ෂය S කණ්ඩායමක S කණ්ඩායමේ R යට දෙක එදිම R යට වෙන භාගය ඊළඟට sin 60 කිව්වම අපිට ඒක ගන්න sin 60 බෙදීම cos 60 ඒ කියන්නේ මුළු 3 යට දෙක බෙදීම භාගය ඉතින් උඩට මාර්ග වැඩි කරාම මෙතන ඉන්න මුළු 2 පායික වෙනානේ ඒතර හරිනේ එතකොට මුළු 3 දැන් ඕකේ පරස්පර අනුපාතයක cosec 60 cosec 60 කියන්නේ ඒකට sin 60. එන්නේ එතන විදියට මාර්ගන එතන දෙක වෙදීම මුල් දෙන්නවා. ඊළඟට sec 60. sec 60 වලද දෙකක්. මේ පරස්පරය. ඊළඟට cot 60. ආවතනේ පරස්පරයම එකට මුල් දෙනවා. ඔතන අපිට අංශක 60 සම්බන්ධව අදාළ ත්‍රිකෝණ වෘත්තවල අගන්ටි ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලන්නේ අංශක 45. ආවතේම අගන්ටි අපි ඕකෙන්ද අර වෘත්තය ගන්න. අර වෘත්තය. හරි. ඊළඟට අපි මෙතෙන්දී ගන්න නියුගෝණී සමද්විපාත ත්‍රිකෝණයක් OPM කියලා.
OPM ඍජුකෝණේ සමද්විපාත ත්‍රිකෝණයක් අපි ගන්නවා. එතන මෙතන ආද. එතකොට සමද්විපාත ත්‍රිකෝණය මේ පාදයක සමානයි. එතකොට මේ පාඩ 45ක් වෙනවා. මේක OPM ඍජුකෝණ සමද්විපාත ත්‍රිකෝණය ගත්තොත් ඒක ගන්න අපි OM සමානයි NP වෙන දෙයට. හරිනේ. එතකොට මේ කොන 45ක් වෙනවා. හරි. එහෙනම් අපිට පයතස්වනේ ගත්තොත් එහෙනම් අපිට එනවා නැවතත් OPM ත්‍රිකෝණයට OP වර්ගය සමාන වෙනවා OM වර්ගය දාන MP වර්ගය. මෙතන අපි සමද්විපාත ත්‍රිකෝණයේ OM සමාන MP වෙනවා. ඒකෙන් අපිට ලියන්න පුළුවන් නිසා OP වර්ගය R වර්ගය සමානයි 2යි OM වර්ගය වෙනවා. නේද? එතන MP කියන්නේ OP OM නේ. එතන OM වර්ගය වෙන 2යි OM වර්ගය වෙනවා. ඒකෙන් එනවා OM වර්ගය කියන්නේ R වර්ගයට 2. ඒක එනවා OM කියන්නේ R බෙදීම මුල දෙක වෙනවා. හරි. OM විතර R බෙදීම මුල දෙක වෙනවා. ඒතර මේකම සමානයි. ඒකට OM වෙන MPට. හරි. එහෙනම් මේ දෙක R ට මුල දෙක එකක් R ට මුල දෙක වෙනවා. දැන් පියවර කණ්ඩායමක X කණ්ඩායමකට R ට මුල දෙක වෙනවා. Y කණ්ඩායමක R ට මුල දෙක වෙනවා. හරි. ඔයන්න අපිට ආපෝසර අංශක 45 උසිතවල අගයන් ටික අපිට ගන්න පුළුවන්. එහෙනම් පියවර කණ්ඩායමකට මේ R ට මුල දෙක R ට මුල දෙක. එහෙනම් sin 45. sin දෙකට එන්නේ P ලක්ෂ්‍ය Y කණ්ඩායමකට. R ට මුල දෙක බෙදීම හරි. එතන මේකට මුල දෙක. හරි. එහෙනම් මේක අනුබද්ධව cos 45. යටි පරස්පරය. හරිනවා. එකට මුල දෙකට මුල දෙක වෙනවා. මේ ඊළඟට cos 45. කියන්නේ එතකොට P ලක්ෂ්‍ය x කණ්ඩායමක බෙදීම එකක් වෙන R ට මුල දෙක බෙදීම R එතකොට එකට මුල දෙකයි ඊළඟට sec 45 ගන්න අපි පරස්පරය එතකොට දෙන්නේ මුල දෙකයි. ඊළඟට tan 45. කියන්නේ එතකොට sin 45 බෙදීම cos 45 නේ. එතකොට එක. ඒ අනුව අපිට වෙන කොට 45 කියන්නේ එතකොට එකක් වෙනවා. ඔවදී අපිට අංශක 30 45 කොනවල මේ උත්සිත ගන්න අගයන් අපිට ලබා ගන්න පුළුවන්. ඔවා මතක තියෙනවා. හරි. ඔපරේම අදාළ වෙන්නේ නැහැ. ප්‍රතිඵල ටික මතක තියාගන්න වෙනවා ඔයාලට. එතන නෝට් එකේ ටික සම්පූර්ණයෙන්ම තියෙනවා. ඊළඟට තව විශේෂ කෝණ කීපයක් ගැන අපි බලමු. අපි දැන් බලන්නේ අංශක බිඳුව, අංශක 90, අංශක 180, අංශක 270, අංශක 360. ඕන උත්සේතවල අගයන් ටික. හරි. ඒ අපිට පාට ගන්න ක්‍රමයක් යොදා ගන්න බලමු. හරිනේ. ඒකදී අපි අවතත් මේ ඕකෙන්ද අර ආරණ උත් ගන්න. අපි ත්‍රිලක්ෂ්‍ය කණ්ඩායමක xy කියලා ගන්නවා. උත්තරය මේ ගොඩක් තියෙද කියලා ගමු. හරි. උත්තරය තව මෙන්න මේ ලක්ෂ්‍යය A කියලා ගන්නවා. x අක්ෂ මත. එතකොට ඔයාලට පේනවා ඒ වල කණ්ඩායම් වෙන්නේ මේ දුර R නේ R බිඳුව. මේ ලක්ෂ්‍ය මම B කියලා ගන්නවා. එතකොට මේ ලක්ෂ්‍ය y අක්ෂය මත ලක්ෂ්‍යයක්. එතකොට මෙතන ඉන්නේ බිඳුව R වෙනවා. අපි කණ්ඩායම් හදේ වෙලා තියෙන එකට මූලික කොටස් එක ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතන අපි ඒක කියලා ගත්තොත් මෙතන ඉන්නේ x කණ්ඩායමක ඍණ R තමයි බිඳුව. එතන අපි B කියලා ගත්තොත් මෙතන ඉන්නේ x කණ්ඩායමක බිඳුව y කණ්ඩායමක ඍණ R වෙනවා. ආකාරයට. හරි. දැන් අපි ඉස්සලම උත්සාහ කරන්නේ අංශක බිඳුව આવත් එහෙම ඔගේ උත්සිතලා ගන්න. sin බිඳුව cos බිඳුව tan බිඳුව ඔය ටික ගන්න යන්නේ. ඉතින් අපි දන්නවා මේ අර්ධකීම අනුව එන්ටර් අපි OPM ත්‍රිකෝණය ගත්තොත් sin theta. sin theta ගන්න පියවර y කණ්ඩායමකේ බෙදීම R. ඊළඟට cos theta ගන්න s කණ්ඩායමක බෙදීම R. ඔය ටික අපි දන්නවා. හරි. ඒ උත්සේත අනුව OP පරික්‍රම රේඛාව xy දන්සත් හතරකෝණ తీරනම් sin theta ගන්න y බෙදීම R වෙනවා. cos theta x බෙදීම R වෙනවා. දැන් අපි යන්නේ මේ බිඳුව අවස්ථාවට යනවා. හරි. දැන් මේ theta බිඳුව නම් තේරෙනවා. මොකද වෙන්නේ? theta බිඳුවනත් එහෙම p ලක්ෂය ඇවිල්ලා මේ කොනේ අඩු වෙනවා. අඩු වෙලා p ලක්ෂයට ඒකට සම්පාත වෙනවා. මේ theta බිඳුව කියන්නේ OP පරික්‍රම රේඛාව x අක්ෂ මත p ලන්නේ. ඒතර p ලක්ෂය ඒ වල තියෙනවා. මේක R නේ. එතකොට වෙන්නේ x වලගේ R වෙනවා y වලගේ බිඳුව වෙනවා. මොනවද? අපිට අවශ්‍ය වෙනවා. එහෙනම් theta සමාන බිඳුව වෙන විට අපිට පේනවා x සමානයි R හා y සමාන බිඳුව වෙනවා. මේ theta බිඳුවන p ලක්ෂය මත සම්පාත වෙනවා. හරිද? එතකොට
x වලගේ r වෙනවා y වලගේ බිඳුවක් වෙනවා. එයාම අපිට ගන්න පුළුවන් ඒ නිසා sin බිඳුව answer කිව්වම අපි දන්න sin θ y විදිමාන. එහෙනම් θ බිඳුව වෙනකොට y වලගේ බිඳුවක් වෙනවා. මේ r වෙනස් වෙන්නේ නැහැ. වෘත්තය හරිය එකමයි. මේ දුර දෙක තමයි වෙනස් වෙන්නේ. හරිද? එහෙනම් එතකොට පේනවා sin θ කියන්නේ y විදිමාන නම් sin බිඳුව ගන්න. එතකොට මෙතන y වලගේ බිඳුවක් වෙනවා. බිඳුව විදීම r කට බිඳුවක්. sin බිඳුව. ඕකම අපිට ගන්න පුළුවන් cosec බිඳුව. දැන් මෙතන r බෙදීම බිඳුව වෙනවා. හරිය බිඳුවත් මේක අර්ථ විරහිත වෙනවා. නේද? එහෙනම් මෙතන length එන්නේ අර්ථ විරහිත වෙයි. අනන්තයක් කරගෙන නමුත් අන්තය ගන්න හිතාගයක් නැහැ. ඒකද cosec බිඳුව තමයි r බිඳුවට අර්ථ විරහිත වෙනවා. හරි. ඊළඟට ඔය තමයි cos බිඳුව. අපි දන්නා cos එක කියන්නේ x බෙදීම r. නේද? එතකොට θ බිඳුව වෙනකොට x වලගේ r වෙනතර r බෙදීම r වෙනවා මෙතන. එතකොට මේක එකක් වෙනවා. එහෙනම් sec බිඳුව කියන්නේ එතකොට ආවෝ එකත් එකක් වෙනවා. හරි. ඔයගේ අපිට අනිත් එක ඉන්නේ tan බිඳුව. tan බිඳුව කියනකොට sin බිඳුව විදිහේ cos බිඳුව. ඒ බිඳුව බෙදීම එක. ඒතර බිඳුවක් වෙනවා. ඊළඟ cot බිඳුව. ගත්තම මේ උඩට වාර වෙන එක වෙදි බිඳුවනේ. ඒතර මේක අර්ථ විරහිතයි. ඒක තමයි. හරි. ඔය තමයි අන්සර් බිඳුව ගැන ටික ගන්න. අපි ඉස්සෙල්ලාම θ අවස්ථාව අරගෙන θ බිඳුව වෙනකොට xy වල PT මාර්ගන එයන් තමයි අපිට ප්‍රතිඵලට යන්නේ. හරි. අපි ඕකේ මම පුළුවන් අපිට අණු අවස්ථාව. අන්සර් ගන්න. එතන θ 90 වෙනකොට මේ OP ආරය ඔබිට සම්පාදනය. එතකොට p ලක්ෂය b දෙනවා. එතකොට x වලගේ බිඳුව වෙලා y වලගේ r වෙනවා. නේ? හරි. p ලක්ෂය b සම්පාදනය වෙනවනේ. මෙතෙන්දී θ 90 වෙන විට අපිට පේනවා p සම්පාදනය වෙනවා b ද. නේ? එතකොට p b සම්පාදනය වෙනකොට අපිට වෙනවා x සමානයි බිඳුව y සමානයි r වෙනවා. නේ? දැන් අපිට ලියන්න පුළුවන් නම් sin 90. කියන්නේ ඊට sin 90 කියන්නේ එතකොට අපිට පේනවා y එකලගේ r වෙනවා. r බෙදීම r. ඒතර එක වෙනවා. ඒ යනවා cosec 90 කියන්නේ එකක්. පරස්පරයෙන් ඊළඟට අපිට cos 90. cos කියවත් එන්නේ x බෙදීම r. මෙතන x වලගේ බිඳුවක් වෙනවා. නේද? ඒතර බිඳුව බෙදීම r විතර බිඳුවයි. එහෙනම් sec 90 කිව්වම එන්නේ r බෙදීම බිඳුව මේක අර්ථ විරහිත වෙනවා. හරි. හරි. ඊළඟට අපිට tan 90. ගත්තොත් එන්නේ එක බෙදීම බිඳුව මේකත් අර්ථ විරහිත වෙනවා. sin බෙදීම cos එන්නේ. ඊළඟට මෙතන cot 90 ගත්තොත් එහෙම මෙතන බිඳුව බෙදීම එක. හරිනේ. cos මේ cot 90 ගත්තොත් එන්නේ මේ කුටට මේ cos බෙදීම sin විතර බිඳුව බෙදීම එක විතර ඉඳක් වෙනවා. ඔයාලට අපිට අංශක 90 આવොත් ඒ ප්‍රතිඵල ටික ගන්න පුළුවන්. දැන් අපි ඔගේ ඊළඟ අවස්ථාවට යමු. ඒක අංශක 180 આવොත්. ඊට අංශක 180 වුණත් එහෙම මේ OP අරය පරිභ්‍රමණ රේඛාව ඇවිල්ලා p ලක්ෂය ඒකට සම්පාත වෙනවා. නේ? අර විට p සම්පාත වෙනවා ඒකට. එතකොට x වලගේ ඍණාත්මක වෙනවා y වලගේ බිඳුවක් වෙනවා. x වලගේ ඍණාත්මක වෙනවා y වලගේ බිඳුවක් වෙනවා. දැන් නැවතත් අපිට පුරුසිත අධ්‍යක්ෂයෙන් ප්‍රතිවලය ගන්න පුළුවන්. එයම අපිට එතකොට පේනවා එහෙනම් sin 180. sin θ y විදිහට sin x 180 වෙනකොට y වලගේ බිඳුවක් වෙනවා. බිඳුව වෙලීම අතර බිඳුවයි. එහෙනම් cosec 180 අර්ථ විරහිත වෙනවා. r බිඳුවේ පෙර අර්ථ විරහිත වෙනවා. ඊළඟට cos 180. cos කරේ බද්ධපාදී වෙන. එතකොට අපිට පේනවා x වලගේ ඍණාත්මක වෙනවා. නේද? ඒ ඍණාත්මක බෙදීම ආද කරනවා වෙන එකයි. එහෙනම් sec 180 එන්නේ වෙන එකයි. ඊළඟට tan 180. හරි. tan 180 ගත්තොත් එතකොට sin 180 වෙන cos 180 බිඳුව බෙදීම වෙන එක. ඒතර බිඳුව. ඊළඟට මෙතනින් අපිට cot 180 හරි බිඳුවේ ඉඳන් නැවතත් අර්ථ විදිහට වෙනවා. ඒත් දරවරම හරි විදිහට අර්ථ විදිහට එන එක. ඔය විදිහයි අංශක 180 අවස්ථාව ගන්න. ඊළඟට අපිට යන්නේ අංශක 270 අවස්ථාව.
අංශක 270 අවස්ථාව වෙනකොට මේ θ වලගේ 270 වෙනවා p ලගේ සම්පාදය වෙනවා b එකට. හරිද? ඒතර θ සමානයි අංශක 270 වෙනකොට p සම්පාදය වෙනවා b එකට. b එකට සම්පාද වෙනකොට x ලගේ බිඳ වෙනවා y ලගේ ඍණාත්මක වෙනවා. හරි. ඔයාලට ඔබට පුරුෂික අත්දැකීමෙන් ප්‍රතිඵල ටික ගන්න පුළුවන්. يعني එතනත් අපිට sin 270 ආවත් වෙන sin ගාම y බෙදීම r. නේද? එතන y වලගේ ඍණාත්මක වෙනවා. එතකොට ඍණාත්මක බෙදීම r වෙනවා. එතකොට එන්නේ ඍණ එක. හරි. අවුදෙට අනිත් එකනේ. cosec 270. ඒවම පරස්පරයෙන් දෙන්න ඍණ එක. ඊළඟ sec 270. හරි. sec 270 આવොත් එතකොට cos 270 ගත්තොත් cos θ x බෙදීම r වෙනවා. එතකොට මෙතෙන්දී ඔන්න පේනවා x ලගේ බිඳුවක් වෙනවා. බිඳුව බෙදීම r එතකොට බිඳුව. ඊළඟට sec 270 ගත්තොත් එන්නේ r බෙදෙනවා මේ r බෙදීම බිද්දේ. හරි. ඊළඟට අපිට tan 270 ගත්තොත් එන්නේ sin බෙදීම cos. එතකොට මේක අර්ථ විදිහට වෙනවා. ඊළඟට cot 270 කිව්වම ඒ කියන්නේ බිඳුව බෙදීම ඒතකොට එන්නේ එක බිඳුවක්. හරිද? ඒක දරවනවා. නැත්නම් cos 270 ගමන්නේ cos බෙදීම sin. එතකොට බිඳුව බෙදීම නේ කරේ බිඳුවේ. වාකාර අපිට 270ට සම්බන්ධ ප්‍රතිඵල ටිකක් ගන්න පුළුවන්. හරි. එතකොට ඔය ටික තමයි තියෙන්නේ මේ ඊළඟට මේ අපි 360 අවස්ථාව වෙනකොට අපි ඒකත් බලමු. නෝට් එකක නෑ. නමුත් දැන් මෙතෙන්දී θ සමාන 360 වෙනකොට මොකද වෙන්නේ? ඊළඟට වටයක් කරගෙන ඒක සම්පාත වෙනවා. මේ සම්පාත වෙනවා එලිමේට්. නේද? හරි. එතකොට වෙන්නේ අව x ලගේ r වෙනවා y ලගේ බිඳුවක් වෙනවා. හරි. මොකද ඊළක්ෂය පොඩ වටයක් කරලා ඒක සම්පාද වෙනකොට x ලගේ r y ලගේ බිඳුවක් වෙනවා. ඒ අනුව අපිට ඒ ප්‍රතිඵල ටිකක් තියන්න පුළුවන්. sin 360 sin වර්ත් වෙන y කණ්ඩායමේ ආරේ. එතන ඉන්නේ y කණ්ඩායමේ බිඳුව බෙදීම r. එතන බිඳුව. එහෙනම් මෙතනින් cosec 360 කිව්වම ඒක අර්ධයක් වෙන්නේ r බෙදීම දෙන්නේ. අර්ධ දෙරේතර. ඔයගෙම අපිට එන්නේ ඊළඟට cos 360. cos කිව්වොත් එන්නේ ඊළක්ෂයේ s කණ්ඩායම. s කණ්ඩායමේ දෙරෙන්නේ මෙතන x බෙදීම r x ලගේ r විතරනේ r බෙදීම r. හරි. එතන මේක ඔය පේන එක. ඊළඟට එන sec 360. කියන්නේ දෙක. ඊළඟ අනිත් එක එන්නේ tan 360. tan 360 වුණාට ඔය පේන අපිට ලැබෙන්නේ එතකොට sin බෙදීම cos වල එක බිඳුව දෙක බිඳුව වෙනවා. ඊළඟට cot 360 આવොත් එම එක වෙලෙ බිඳලා මේක අර්ථ විදිහට වෙනවා. වාකාරයට අපිට එතකොට ඔය සිරුම් කෝණ ප්‍රධාන කෝණ ටික අපිට අගයන්ටි ගන්න පුළුවන්. දවල්වල පොඩි වැඩක් තියෙනවා කරන්න. මේකේ වර්ගයක් නිර්මාණය කරන්න. ඒක ඔයගොල්ලෝ විදිහට කරන්න. මෙතන ඉන්න කෝණේ ඉන්නේ බිඳුව අංශක 30 අංශක 45 අංශක 60 අංශක 90 අංශක 180 අංශක 270 අංශක 360 අපි ඔක්කොම අරගෙන තියෙන්නේ. හරිනේ? මේ වර්ගයක් හදන්න මේ සම්බන්ධ. ඊට කොහොමද? මේ අපේ කොහොමද උද්දේශය? එතන ඉන්නේ sin cos tan cosec sec cot. හරිනේ? ඔයගොල්ලෝ වර්ගයක් නිර්මාණය කරන්න. ඔය ගන්න අපි දක්වන්න කළා තියෙන්නේ යකට උඩට ඇතුළත් කරන්න විතර කරන්න තියෙන්නේ. හරිද? දැන් දෙට આવත් එම sin එක આવත් එතක අපි කළා දෙන එක මුසුරන්ට දෙකක්. හරිද? sin 180 આવත් එන්නේ බිඳුව. හරිද? නැත්නම් cos 45 આવත් එන්නේ එකට මුල දෙකයි. ඒක වල වග නිර්මාණය කරන්න. ඒක වල සංයෝග කරන්න පොඩි වගක් කරගන්න. හරිද? බිඳුව 30 45 90 180 270 සහ 360. මේකට sin cos tan cot දක්වා. හරිද? තියෙනවා. පොඩි කරන අපි විතර කොටස් ටික ඊළඟ සතිය කරමු.